Made in Sri Lanka යුගයක් රට ලෝකෙට යන නව ගමනක් අපිමයි ඒ ගමනට සරියක් Made in Sri Lanka යුගය බිහි කිරීමට කෘෂි වැවිලි දීවර මැටි බති පිත්තල ඇතුළු අනෙකුත් කර්මාන්තවල නියුතු ඔබ වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ උපදේශනයේ සහ තාක්ෂණික සහාය ඇතිව මහජන බැංකුව හඳුන්වා දෙන Made in Sri Lanka ණය ව්‍යාපෘතියට ඔබත් අදමයදුම් කරන්න. වැඩි විස්තර සඳහා 0112 481 356 මතන්න. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවක්. මහජන බැංකුව හඳුන්වා දෙන Made in Sri Lanka ණය ව්‍යාපෘතියට ඔබත් අදමයදුම් කරන්න. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. ගෙවුණු මාස 3දී කළ මෙහෙයුම් වලින් මද්‍රව්‍ය හා ජාවාරම්කරුවන් රැසක් පොලිස් අත්අඩංගුවට. දේශීය වැඩපිළිවෙලක් ඔස්සේ රටේ ආර්ථිකය ස්ථාවර කරන බව රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කියයි. අයහපත් කාලගුණයෙන් හානි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස තක්සේරු කිරීම ඇරඹෙයි. යහපාලන රජයේ සමයේ ඖෂධ මිලදී ගැනීමේදී සිදුව ඇති වංචා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඇරඹිය යුතුයයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී. මෙරට සංචාරක ව්‍යාපාරය නැංවීමට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 5කට ආසන්න මුදලක්. මාධ්‍යවේදී ජමාල් කෂෝගී මහතා ඝාතනයට වරදකරුවන් වූ 5 දෙනාගේ දඬුවම ලිහිල් කෙරේ. දිවයිනේ පොලිස් ස්ථාන මගින් අපරාධ නිවාරණය සම්බන්ධව සිදු කරන වැටලීම්වලදී මේ වන විට වැඩිපුරම අත්අඩංගුවට ගෙන ඇති මද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ සැකකරුවෝ වෙති. මේ වසරේ ජූනි මාසයේ සිට ඉකුත් 7 වෙනිදා දක්වා රට පුරා කෙරුණු මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 109කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 22474කි. ගංජා කිලෝග්‍රෑම් 1019ක්ද පොලිස් භාරයට ගෙන ඇත. ඊට සම්බන්ධව සැකකරුවන් 15622 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව අයිස් කිලෝග්‍රෑම් 2කට වැඩි සංඛ්‍යාවක් සමග සැකකරුවන් 10කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට පත් වී ඇත. නීති විරෝධී මත්පැන් ලීටර් 7 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 33100කි. බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුම් ඉකුත් කාලය පුරාම සිදු කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කීවේය. බස්නාහිර පළාත තුළදී පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 80කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. දැනට කෙරුණු වැටලීම්වලදී හෙරොයින් මද්‍රව්‍ය වැඩි වශයෙන් හමු වී ඇත. මේ පිළිබඳව පොලිස් මූලස්ථානයේ අද පසුරියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ජාලිය සේනාරත්න මහතා. පසුගිය කාලයට වඩා යම්කිසි ප්‍රමාණයක වැඩිවීමක් වෙලා තියෙනවා ගංජා භාවිතා කිරීම. අපි විශ්වාස කරනවා දැනට හෙරොයින් වෙනුවට විකල්පයක් හැටියට ගංජා භාවිත කරනවා විය හැකියි කියලා. ඒ පිළිබඳව සොයා බලමින් යනවා. ගංජා රට තුළට ආනයනය කිරීම, නීති විරෝධීව රැගෙන ඒම, රට තුළ ප්‍රවාහනය කිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් අනුව විශේෂ කාර්ය බලකාය විසින් විශේෂ මාර්ග බාධක යොදලා තියෙනවා. ඒ වගේම විශේෂ මෙහෙයුම් ගණනාවක් සිද්ධ කරනවා. ඒ ඔස්සේ අපිට හැකියාව ලැබිලා තියෙනවා ගංජා නීති විරෝධීව රැගෙන ඒම සහ ප්‍රවාහනය කිරීම පාලනය කරන්න. ඒ වගේම මේ රැගෙන ඒම සම්බන්ධයෙන් තවදුරටත් වැළැක්වීමේ කටයුතු සඳහා නාවික හමුදාවේ සහාය ලබාගෙන තිබෙනවා. 70 වෙනි මහ බැංකු වාර්ෂික වාර්තාව හා මේ වසර මැද මුල්‍ය තක්සේරු වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ අවස්ථාවේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වින. එහි පිළිතුරු කතාව කරමින් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පැවසුවේ කොරෝනා ව්‍යසනයෙන් බලපෑමෙල්ල වූ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙනීමට වත්මන් රජය දේශීය ආර්ථික වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බවයි. එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට රාජ්‍ය අමාත්‍යාංශ පිහිටුවා ඇත.
ඒ සඳහා වෙනමම කාර්යභාර හඳුන්වා දී තිබේ. අභියෝග ජයගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට ඉදිරි වසර කිහිපය තුළ රජයට හැකියාව ලැබෙන බව ඔහු කීවේය. කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාය. එය ස්ථිර කළේ සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයායි. විවාදයට එක්වෙමින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන ඇති බවයි. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් බවද ඔහු කීවේය. ඒ සඳහා අධිකරණ නියෝගයක් ලැබී තිබේ. ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රීති ප්‍රශ්න මතු කිරීම කිසිසේත් ප්‍රායෝගික නොවන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේය. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සභාව අමතමින් සඳහන් කළේ අසත්‍ය හා අසාධාරණ සාක්ෂි ගොනුකොට තමාව වැරදිකරුවෙකු කිරීමට විපක්ෂ කණ්ඩායමක් කටයුතු කළ බවයි. එම අසාධාරණයට එරෙහිව කටයුතු කර තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු ගෙනෙන අප නියෝජිත අංජනා විජේරත්න. ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා. ඒ අද පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් සමගි ජනබලවේග විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම කළු සාටක පැළඳ පාර්ලිමේන්තු සභාගැබට පැමිණියා. ඉන් අනතුරුව එම සාටක ගලවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙසට වීසි කරමින් ඔවුන් කලහකාරී ලෙස පාර්ලිමේන්තු සභාගැබේ හැසිරුණු ආකාරයක් අපට දක්නට ලැබුණා. ඉන් අනතුරුව එම සමගි ජනබලවේග පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තු සභාගැබෙන් නික්ම ගියා. ඔවුන් සභාගැබෙන් නික්ම ගිය පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වූ පාර්ලිමේන්තුවේදී 70 වෙනි මහ බැංකු වාර්තාව හා මේ වසර මැද මූල්‍ය තක්සේරු වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදය ආරම්භ වුණා. එම විවාදය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා. එය ස්ථිර කරනු ලැබුවේ සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා විසින්. එම විවාදය අතරතුරදී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විවිධ විරෝධතා විපක්ෂ කණ්ඩායම් වලින් මතුවුණා. නමුත් අවසානයේදී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සභාව අමතමින් සඳහන් කළේ තමාට විරුද්ධව අසත්‍ය සාක්ෂි ගොනු කරමින් තමා වරදකරු කිරීමට අධිකරණ ක්‍රියාමාර්ගගත කණ්ඩායම් වලට එරෙහිව නිවැරදි සාක්ෂි ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමට තමා සූදානම් බවයි. පාර්ලිමේන්තුව හෙට පස්වරු 1 දක්වා කල් තැබුණි. උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සමාජිකයන්ගේ නම් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. කතානායක මහින්දයා අබේවර්ධන මහතා එම සමාජිකයන්ගේ නම් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල් ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන, කෙහිලිය රම්බුක්වැල්ල, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හිරත්, රිෂාඩ් බදියුදීන්, තලතාතු කෝරළ සහ ෆිල් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්ම මහත්මීහු ඊට ඇතුළත් වෙති. ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මෙම කාරක සභාව සමන්විත වෙයි. අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හනි වූ නිවාස සම්බන්ධයෙන් තක්සේරු කටයුතු දැන් ආරම්භ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධානපතිරණ මහතා පවසයි. නිවෙස්වලට ගොස් තක්සේරු කිරීමේ කටයුතු සිදු කෙරේ. කඩිනමින් වන්දි මුදල් ලබා දීමටද ක්‍රියා කරන බව ඔහු කියා සිටි. මූලික අතිකාරමක් ලෙස රුපියල් 10,000ක් ලබා දීම ආරම්භ කර ඇත. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 16ක පවුල් 477කට බලපෑම් එල්ල වී තිබේ. තවත් නිවාස 153කට අර්ධ වශයෙන් හානි සිදු වී ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුව හඳුන්වා දෙන මේඩ් ඉන් ශ්‍රී ලංකා ණය ව්‍යාපෘතියට ඔබත් අදම අයදුම් කරන්න. අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලෙනා ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද පෙරහරුවේ පැවැත්වින. මෙරට අධිකරණවල නඩු ගොඩ ගැසීම, අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, බන්ධනාගාර තදබදය, විනිශ්චයකාරවරුන් පුහුණු කිරීම ඇතුළු අධිකරණ හා යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට අදාළ වත්මන් කාර්යභාරය හා ඉදිරි සැලසුම් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. ඖෂධ මාෆියාව පරාජය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරයි.
ජනතාවට වඩාත් ගුණාත්මක ඖෂධ ලබා දීම මෙහි අරමුණ බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමේ ලේකම් වෛද්‍ය සෙනල් ප්‍රනාන්දු මහතා කීවේය. ඖෂධ පනත සංශෝධනය කළ යුතුය. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් තත්ව රසායනාගාරයක් ස්ථාපිත කිරීම, ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීම, ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය පාරදෘශ්‍ය කිරීම එම යෝජනා අතර වෙයි. යහපාලන රජයේ සමයේ ඖෂධ මිලදී ගැනීමේදී මහා පරිමාණ වංචා සිදු වී තිබේ. බාල ඖෂධ ගෙන්වා ඇත. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කොට වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයයි ඔහු කියා සිටී. නැගෙනහිර මුහුදු තීරයේ තෙල් ප්‍රවාහන නෞකාවේ යලි ඇති වූ ගින්න පාලනය කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී. ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දිය වෙරළාරක්ෂක බලකාය ඒ සඳහා ක්‍රියා කරයි. මේ අතර ගිනිගත් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු ගාල්ලේ හුදකලා මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත. ඔවුන්ව හම්බන්තොට වරායට රැගෙනීමෙන් පසු මෙම ස්ථානයට යොමු කර තිබේ. පරිසරයට හානි කරන අයට එරෙහිව අනිවාර්යෙන්ම දඬුවම් කරන බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. ප්‍රාදේශීය දේශපාලඥයන් මෙන්ම විවිධ බලවත් අය පරිසර හානි කිරීම වලට සම්බන්ධව සිටින බැවින් පරිසර හානිය වේගවත් වී ඇතැයි ඔහු කියා සිටී. මෙරට කඩුලාන පරිසර පද්ධතිය සංරක්ෂණය හා තිරසර භාවිතය සම්බන්ධයෙන් වූ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව කීවේය. පරිසර අමාත්‍යාංශයේ එම උත්සවය පැවැත්විනි. මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසුවේ සත්ව හිංසාවට එරෙහි දඬුවම් දැඩි කරන බවයි. ලෝකයේ කඩුලාන පද්ධති අතරින් 3 මෙරට පවතී. කඩුලාන විශේෂ 21ක් ඊට ඇතුළත් බවද ඇමතිවරයා කීවේය. මීළඟට ප්‍රමුඛ පුවත. කෘෂි වැවිලි ධීවර මැටි බතික් පිත්තල ඇතුළු අනෙකුත් කර්මාන්තවල නියුතු ඔබ වෙනුවෙන් මහජන බැංකුව හඳුන්වා දෙන මේඩ් ඉන් ශ්‍රී ලංකා ණය ව්‍යාපෘතියට අදම අයදුම් කරන්න. වැඩි විස්තර 0112 481 356න්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්ප්‍රියාව. COVID-19 හේතුවෙන් බිඳ වැටුණු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් නංවාලීම සඳහා යුරෝ මිලියන 4.9ක ප්‍රධානයක් ලබා දීමට යුරෝපා සංගමය තීරණය කරයි. මෙම ප්‍රධානය ඉතා කඩිනමින් මෙරටට ලබා දෙන බවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබී මහතා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට සහතික වෙයි. එම දෙපළ අතර සාකච්ඡාවක් සංචාරක අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වින. අදාළ ප්‍රධානය මෙරට සංචාරක ශේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රධාන ශේෂ්ත්‍ර 7ක් වෙනුවෙන් ලබා දෙන බව තානාපතිවරයා පැවසිය. සංචාරක මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසීම, ශරීර සුවතා සංචරණය, ශේෂ්ත්‍රයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහාය දීම, සමාජ ආරක්ෂණ වැඩසටහන් ඇතුළු ශේෂ්ත්‍ර සඳහා එම ප්‍රධානය හිමි වෙයි. COVID-19 හොඳින් පාලනය කළ රට ශ්‍රී ලංකාව බවද තානාපතිවරයා එහිදී පැවසිය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්ප්‍රියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ආර්ය කිරි ගුවන් සවාරි උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනය කපායවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. වැඩි විස්තර ආර්ය මිල්ක් Facebook පිටුවෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අමුපිටියේ සිට මොරහැලට යන මාර්ගය දැඩි ලෙස අබලන් වීමෙන් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති. ගත වූ වසර 5ක කාලය තුළදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළද මේ දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කර නැතැයි ජනතාව පවසති. මෙහි ළඟම බස් රථයක්ද ධාවනය කෙරේ. තේදළු රැගත් ලොරි දිනපතා මෙහි ගමන් කිරීම නිසා මාර්ගය දැඩි ලෙස අබලන් වී තිබේ. මාර්ගයේ සෑදී ඇති වලවල් හෝ ගොඩකර ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. සබරගමුව පළාත් ආණ්ඩුකාරතුමනි, මේ ඔබේ අවධානයටයි. ආර්ය කිරි ගුවන් සවාරි උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනය කපායවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. විස්තර වෙළඳ මහතුන්ගෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. ලෝක ප්‍රවෘත්ති
අනුග්‍රහය. හැම සමාගමකටම එහෙම වෙන්න බෑ. පීපල්ස් ලීසිං වෙනස් වෙන්නේ එතනදී. ජනහද හඳුනන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. මාධ්‍යවේදී ජමල් කෂෝගි මහතා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ 5 දෙනෙකුගේ මරණ දඬුවම සෞදි අරාබිය අධිකරණය වෙනස් කර තිබේ. සෞදි රජයේ ප්‍රවෘත්ති ආයතනයක් පෙන්වා දෙන්නේ අවසන් තීන්දුව අනුව මෙම පුද්ගලයන්ට වසර 20ක සිර දඬුවම් නියම වී ඇති බවයි. ඔවුන්ට ඉකුත් දෙසැම්බර් මාසයේදී මරණ දඬුවම නියම කෙරිණ. කෂෝගි මහතාගේ පුත්‍රයෙකු ඉකුත් මැයි මාසයේදී එම ඝාතකයන්ට සමාව දෙන බව ප්‍රකාශ කිරීමෙන් පසු ඔවුන්ට ලබා දී ඇති දඬුවම වෙනස් කර තිබේ. කෂෝගි මහතා 2018 වසරේ තුර්කියේ ස්තාන්බුල්හි සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්විය. එම ඝාතනයට සෞදියේ ඔටුන්න හිමි කුමරු වගකිව යුතු බවට සැක කෙරිණ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති දුරාපේක්ෂක ජෝ බයිඩන් යන මහත්වරු COVID-19 එන්නතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගනිති. ජනාධිපති ට්‍රම්ප් මහතා නොවැම්බර් ජනාධිපතිවරණයට පෙර ඒ සඳහා එන්නතක් ලබාගත හැකි බවට ඉඟි පළ කර තිබේ. ඔහු සිය ඩෙමොක්‍රටික් ප්‍රතිවාදීන්ට ඒ සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබා දෙන බවට චෝදනා කරයි. ට්‍රම්ප් මහතා විද්‍යාඥයන්ට ඇහුම්කන් දී මේ සම්බන්ධයෙන් විනිවිද ක්‍රියාවලියක් අනුගමනය කරනු ඇතැයි ජෝ බයිඩන් මහතා විශ්වාසය පළ කරයි. මෙවන විට ඇමරිකානු එක්සත් ජනපදයේ කොරෝනා සාධිතයන්ගේ සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා ඇත. එය ලොව වැඩිම ආසාධිතයන්ගේ සංඛ්‍යාවයි. එරට මියගොස් ඇති සංඛ්‍යාව 1,90,000කට අධික වෙයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. මේක ඇත්තටම ලීසිං කතාවක් නෙමෙයි. හොස්පිටල් එකක් කියන්නේ අපි වෙනුවෙන් තියෙන තැනක්. හොස්පිටල් වල පහසුකම් වැඩි කරලා හොස්පිටල් හදලා දහස් ගාණක මිනිස්සුන්ගේ ජීවිත සුවපත් කරනවා කියන්නේ ඒකම ඇතිනේ. හැම සමාගමකටම එහෙම වෙන්න බෑ. පීපල්ස් ලීසිං වෙනස් වෙන්නේ එතනදී. ජනහද හඳුනන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සපිරිගමක් ව්‍යාපෘති යටතේ ගාල්ල මැතිවරණ කොට්ටාශයේ ග්‍රාමීය පොදු මාර්ග 47ක් කඩිනමින් සංවර්ධනය කෙරේ. වැය කරන මුදල රුපියල් 1,74 ලක්ෂයකි. පොදු ප්‍රවාහන පහසුව ඉන් අපේක්ෂා කෙරේ. නිෂ්පාදන සහ සේවා පුළුල් කර ගැනීමට එමගින් ඉඩ සැලසේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවයි. ක්‍රීඩා පුවත්. ජාතික ක්‍රීඩා සංගම් 14ක නිලවරණ මෙතෙක් පවත්වා නොමැති බව වාර්තා වෙයි. අගෝස්තු 31 වෙනිදාට පෙර නිලවරණ පැවැත්විය යුතුය. කොවිඩ් වසංගතයේ හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මේ සඳහා සහන කාලයක් ලබා දී තිබේ. මෙතෙක් නිලවරණ නොපැවැත් වූ සංගම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සමස්ත ජාතික ක්‍රීඩා සංගම් ගණන 70කි. සිහින සවිබලකන් වන්න රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7ක වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක් ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකා වන්න. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. ගොවි ජනතාවට සහ පාරිභෝගික ප්‍රජාවට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කරයි. ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් ගොවි ජනතාවගේ අස්වැන්නට සාධාරණ මිලක් මෙන්ම පාරිභෝගිකයාට සහන මිලකට එළවලු මිලදී ගැනීමට අවස්ථාව උදා වෙයි. මේ යටතේ රුපියල් 700ක් පමණ වෙන එළවලු මල්ලක් අතරමැදියන්ගෙන් තොරව ඍජුවම අස්වැන්න මිලදී ගැනීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දෙමින් රුපියල් 350ක් වැනි මිලකට ලබාගත හැකි වෙයි. කැරට්, ලංකාර තාපල්, බීට්, තක්කාලි, ලීක් සහ නෝකෝල් යන එළවලු වර්ග එම මල්ලට අයත්ය. එම වැඩසටහන සතුස සහ අනෙකුත් ආයතන යොදා ගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී පැවසිය. තෝරාගත් ස්ථානවලදී මෙම එළවලු මලු අලෙවි කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය.
තවත් බලා සිටීම අවසන්. මේ සතුට නැවත අත්විඳීමට කාලයයි. ජයග්‍රහණී රේඛාව නැවත ඇඳීමට කාලයයි. ඔබේ අධිරාජ්‍යය නැවත ගොඩනැගීමට කාලයයි. ඔබේ ව්‍යවසායික අභිලාෂයන් තෘප්තිමත් කිරීමට කාලයයි. NSB Wings සමග ඔබේ සිහින සවිබල ගන්වන්න. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7ක වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක්. ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකාවන්. වැඩි විස්තර ළඟම ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවෙන්. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 12ක කහවගා කෙරේ. පර්චස් 20 ඉඩම් කැබලි ඒ සඳහා යොදාගෙන ඇත. දකුණු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම කාර්යාලය මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. කහ බීජ කිලෝ 100ක් වගාකරුවන්ට ලබා දී තිබේ. කහවගා ව්‍යාපෘති 48ක් දැනටමත් ක්‍රියාත්මක අතර වගාකරුවන්ට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික දැනුම සැපේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. CIB ජනජය වාසනා බාලසුන අධීර ඇරඹුණා. අගෝස්තු 24 වෙනිදා සිට සැප්තැම්බර් 13 දක්වා 40% දක්වා වටම්. අදම CIB එන්න. පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසී ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල මාතර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් වැසී ඇති විය හැක. මිට අමතරව ඌව පළාතේ මෙන්ම අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කවලත් රාත්‍රියේ වැසී ඇති වෙයි. උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. CIB ජනජය වාසනා බාලසුන අධීර ඇරඹුණා. අගෝස්තු 24 වෙනිදා සිට සැප්තැම්බර් 13 දක්වා 40% දක්වා වටම්. අදම CIB එන්න. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ගෙවනු මාස 3දී කළ මෙහෙයුම්වලින් මද්‍රව්‍ය හා ජාවාරම්කරුවන් රැසක් පොලිස් අත්අඩංගුවට. දේශීය වැඩපිළිවෙලක් ඔස්සේ රටේ ආර්ථිකය ස්ථාවර කරන බව රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කියයි. අයහපත් කාලගුණයෙන් හානි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස තක්සේරු කිරීම ආරම්භයි. යහපාලන රජයේ සමයේ ඖෂධ මිලදී ගැනීමේදී සිදුව ඇති වංචා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භිය යුතුයයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී. මෙරට සංචාරක ව්‍යාපාරය නැංවීමට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 5කට ආසන්න මුදලක්. මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට වරදකරුවන් වූ 5 දෙනාගේ දඬුවම ලිහිල් කෙරේ. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.